බුදුරදුන්ගේ පාසලත දීඝවාපිය වර්තමානයේ හඳුන්වන්නේ දිගාමඩුල්ල ලෙසයි. අතීත රාජවංශයක ශ්‍රී විභූතිය කියා පාන නටබුන් අදටද දිගාමඩුල්ල පුරා විහිදී පවතින්නේ ඉතිහාසයේ ප්‍රෞಢත්වය කියා පාන ජීවමාන මුනිවරු ලෙසයි. කෘෂිකර්මාන්තය තම දිවිප්‍රවත කරගත් දිගාමඩුළු වැසියන්ගේ කෙත්පිම් සරුසාර කිරීම, ගංවතුරු පාලනය, ජලවිදුලිය නිපදවීම වැනි බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස 1949 වසරේදී ගල්ඔය ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු වූ මහමුදලි කාර්යප්පාගේ යෝජනාවකට අනුව එවකට ලංකාවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ශ්‍රීමත් ඩොනල්ඩ් ස්මිත් විසින් ඉංගිලියාගල කන්දත් දංගුල්ල කන්දත් යා කරමින් දැවැන්ත වේලක් නිර්මාණය කිරීම ආරම්භ කරනු ලැබුවේ ප්‍රාදේශීය ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ උතුම් වූ අදහස පෙරදරි කරගෙනයි. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ ගල්ඔය ව්‍යාපෘතියේ ශ්‍රමදායකත්වයේ සැපයූ මිනිසුන්ගේත් ගල්ඔය ජනපද වැසියන්ගේත් සෞඛ්‍ය පහසුකම් සැපයීම උදෙසා 1954 වසරේදී අම්පාර මධ්‍යම බෙහෙත් ශාලාව ආරම්භ කරනු ලැබුවා. සේනානායක සමුද්‍රය අටුකොටු අස්වද්දමින් ජනතාවගේ දහසක් ප්‍රාර්ථනා මල්පල ගන්වද්දී අම්පාර මධ්‍යම බෙහෙත් ශාලාව මතුයම් දිනක ප්‍රදේශවාසීන්ගේ ජීවක අරණ බවට පත්වයයි කිසිවෙකුත් නොසිතන්නට ඇති. සාමාන්‍ය රෝහලක දැකගත නොහැකි ක්‍රමවේද රාශියක් අම්පාර මහරෝහල් පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වනවා. බොහෝ ක්‍රමවේදයන් ඔවුනට ආවේනික වන අතර වැඩකටයුතු ක්‍රමවත්ව පහසුවෙන් කර ගැනීමට හැකි ආකාරයට ඒවා නිර්මාණය කර තිබීම විශේෂ වනවා. රෝගියෙකු රෝහලට පැමිණි විට පළමුව මුණගැසෙන්නේ හදිසි ආපදා මෙහෙයුම් සහ මහජන සම්බන්ධතා හෙද නිලධාරිනියයි. රෝගයාගේ ස්වභාවය අනුව යොමු කළ යුත්තේ කවර අංශයකටද යන්න එම නිලධාරිනිය තීරණය කරනු ලබනවා. බාහිර රෝගී අංශය රෝගීන් ඇතුළත් කිරීමේ කාමරය සහ හදිසි ප්‍රතිකාර ඒකකය එම අංශයන් වනවා. දෙදහස් පහවසරේදී ලංකාවේ රජයේ රෝහලක බාහිර රෝගීයංශයේ වැඩකටයුතු සඳහා පරිගණක ජාලගත ක්‍රමයක් හඳුන්වා දෙන ලද්දේ අම්පාර රෝහලවීම විශේෂ වනවා. රෝගීන් ලියාපදිංචි කිරීමේ සිට ඖෂධ නිකුත් කිරීම දක්වා සම්පූර්ණ ක්‍රියාවලියම සිදුවන්නේ පරිගණක ජාලගත පද්ධතියක් යටතේ. දෛනිකව බාහිර රෝගීයංශය මගින් සේවාවන් ලබා ගන්නා දහසකට අධික ජනතාවගේ කාලය සහ ශ්‍රමය ඉතිරි කර ගැනීමට එමගින් හැකිවී තිබෙනවා. අම්පාර මහරෝහල දිගාමඩුල්ල ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂ සේවාවක් සපයන රෝහලක්. අනෙක් රෝහල්වල නැති විශේෂ ලක්ෂණ රාශියක් මේ රෝහලේ අපිට දකින්න පුළුවන්. මෙම රෝහල තුල දක්නට ලැබෙන භෞතික සම්පත් ලංකාවේ බොහොමයක් රෝහල් වලට වඩා ඉතාමත්ම දියුණු තත්ත්වයේ පවතිනවා. ඒ විතරක් නෙවෙයි නව තාක්ෂණික මෙවලම් විශාල ප්‍රමාණයක් මෙහි රෝගීන් සත්කාරක සේවාව සඳහා පාවිච්චි කරනවා.
මේ සියල්ල නිසා මෙහි සේවාව ලබා දෙන අප සියලු දෙනාටම ඉතාමත්ම හොඳ මානසික සුවතාවයකින් යුතුව ජනතාව වෙත ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර දීමේ හැකියාව උදා වෙලා තියෙනවා. විශිෂ්ටත්වය කරා පියමන් කළ අම්පාර රෝහලේ සාර්ථකත්වයේ ශක්තිමත් අඩිතාලම් නිර්මාණය වන්නේ 2001 වසරේදී. යාවත්කාලීන තාක්ෂණයත් මනා කළමනාකාරීත්වයත් භෞතික සහ මානව සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීම නිසා අම්පාර මහ රෝහලට ජයග්‍රහණ රාශියකට උරුමකම් කීමට වාසනාව ලැබී තිබෙනවා. එම සාර්ථකත්වයට නිසි නායකත්වය සපයමින් ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළ නියමුවා අන් කිසිවෙක් නොව රෝහල් අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතායි. මම ශිෂ්‍යත්වයක් මත විදේශ අධ්‍යාපනය ලද වෛද්‍යවරයෙක්. මම විශේෂයෙන් ඒ අධ්‍යාපනය ලැබුවේ යුරෝපයේ. මම ඒ අවස්ථාවේ දැක්ක ඉහළ ප්‍රමිතියකින් යුත් පහසුකම් සහිත සෞඛ්‍ය සේවාවක් ඒ රටවල් වල මහ ජනතාව භුක්ති විඳිනවා. ඒත් මම ලංකාවට ආවට පස්සේ ලංකාවේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් වුණත් රජයේ කොපමණ මුදල් සෞඛ්‍ය සේවාවෙන් වේදම් කරත් එහි නියම ප්‍රතිඵල අපේ රටේ මහ ජනතාවට ලැබෙන්නේ නැති බව. එම නිසා තමයි මම අම්පාර මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක විදියට වැඩබාර ගත්තට පස්සේ මේ රෝහල පාදක කරගෙන ඵලදායීතා හා ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ සෞඛ්‍ය සේවාවක් පටන් ගත්තේ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මේ අම්පාර මහ රෝහලේ මේ දියුණුව වර්තමානයේ වෙනකොට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. රෝහලක ප්‍රධාන පරමාර්ථය වන්නේ සේවාලාභීන් වන රෝගීන්ට වඩා ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියකින් යුත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් ප්‍රතිකාර සහ රෝග නිවාරණයට අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමයි. ඒ සඳහා විවිධ ඒකක, අංශ, සායන හා අනුබද්ධ ආයතන රාශියක් අම්පාර මහ රෝහල යටතේ පවත්වාගෙන යනු ලබනවා. හදිසි අනතුරකට ලක්වුණ හෝ ෂණිකව ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රෝගියෙකුගේ මූලික ප්‍රතිකාර කටයුතු හදිසි ප්‍රතිකාර ඒකකයට අයත් ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය තුළ සිදු කරනු ලබනවා. නවීන උපකරණ වලින් සමන්විත මෙම ඒකකය තුළ පළපුරුදු කාර්ය මණ්ඩලයක් විසින් ඉතා කැපවීමෙන් ලබා දෙන්නා වූ ඉක්මන් සේවය ඉතා විශේෂිත වනවා. ජීවිතයක වටිනාකම අපමණය. මිනිස් ජීවිතයක ප්‍රාණය වාතලයට මුසුවීමට ගතවන්නේ නිමේෂයකටත් වඩා අඩු කාලයක්. ජීවිතයේ ආලෝකයත් මරණයේ අන්ධකාරයත් අතර සැරිසරන මිනිස් ජීවිතයකට නව බලාපොරොත්තුවක් එකතු කරනුවස් වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි සත්කාර ඒකකය තුළ ලබා දෙන්නා වූ සේවය අමිල වන්නේ ඒ නිසාවෙනි. අම්පාර මහ රෝහල් පරිශ්‍රය තුළ ඇති තවත් වැදගත් ඒකකයක් ලෙස ශල්‍යාගාරය පෙන්වා දිය හැකියි. යාවත්කාලීන තාක්ෂණය සහ සියලු පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාරය තුළ දෛනිකව සැත්කම් 100ක් පමණ සිදු කරනු ලබනවා. සෑම සත්වයෙකුගේම මෙන්ම මිනිසාගේ ප්‍රාණයද ප්‍රධාන ඉන්ද්‍රිය ලෙස හඳුන්වන්නේ හදවතයි. රෝහල තුළ ස්ථාපිත කර ඇති කිරීටක උපස්ථාන ඒකකය මගින් හෘද රෝගීන්ට සපයන්නා වූ සේවාව සුළුපටු නොවන්නේ ඒ නිසාවෙනි. තිමිරගේ හෙවත් ගර්භණී මාතෘ නිවාසවල ඉතිහාසය අදින් වසර දහස් ගණනක් ඈතට දිව යනවා. ගැහැණිය තම ආදරේ උත්තරීතර ප්‍රතිඵලය වන දරුවා මෙලොවට ජනිත කර උත්තරීතර මව් පදවියට පත්වන්නේ එම කුටිය තුලයි. ගර්භණී මව්වරුන් රෝහල්ගත වූ දා සිට මව් පදවියට පත්වන තුරු අවශ්‍ය සෑම පහසුකමක්ම ගර්භණී මාතෘ ඒකකය තුල සපයනු ලබනවා. නව ජසූති දැඩි සත්කාර ඒකකයත් සියලු පහසුකම් වලින් අංග සම්පූර්ණ වනවා. නොමේරු දරුවන් සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු රඳවා තබාලනු ලබන්නේ නව ජසූති දැඩි සත්කාර ඒකකයේ විශේෂ මැදිරි තුලයි.
රෝහලේ සෙනෙහසේ නවාතැන වන මෙම ඒකකය තුළ කාර්ය මණ්ඩලය සිය වෘත්තීය කටයුතු වල නිරත වන්නේ ඉතාම සොම්නසින්. රෝහල් පරිශ්‍රය තුළ දැකගත හැකි තවත් සුවිශේෂී ඒකකයක් ලෙස රුධිර කාන්දු පිරීමේ ඒකකය පෙන්වා දිය හැකි වනවා. අම්පාර දිස්ත්‍රික්කයේ රුධිර කාන්දු පිරීමේ සේවාවෙන් සන්නද්ධ එකම ප්‍රධාන රෝහල වන්නේද අම්පාර මහ රෝහලයි. එකවර 8 දිනකට මෙම ඒකකය තුළ රුධිර කාන්දු පිරීමේ සේවය ලබා දී හැකි වනවා. මිනිසා යන්හි අර්ථය වන්නේ මනස උසස් සත්වයා යන්නයි. කායික නිරෝගී භාවය මෙන්ම මානසික නිරෝගී භාවයද මිනිසාට ඉතාම වැදගත් වනවා. එමෙන්ම බොහෝ කායික රෝග ශක්තිමත් මනසින් මැඩපවත්වා ගැනීමේ හැකියාවත් පවතිනවා. ඇත්තෙම මානසික රෝගීන් කියන්නේ කායික රෝගීන්ට වඩා ටිකක් වෙනස්. මොකද ඒගොල්ලන් දිගු කාලීනව ප්‍රතිකාර ලබා ගන්න කොටසක්. ඒගොල්ලන්ට අපි නේවාසිකව ඉන්න අයට විශේෂයෙන්ම කාලසටහනකට අනුව වැඩ කරනවා. ඒ වගේම උපදේශන සේවාවන් සහ ප්‍රතිකාරවලට අමතරව ක්‍රියායාම කිරීම, උද්‍යාන වගාව, ඒ වගේම වෘත්තීය පුහුණු වැඩසටහන්, පොත් සෑදීම, ගෙවතු වගාව, මැහුම් ගෙතුම් වගේ ක්‍රියාකාරකම් කිරීම තුලින් ඒගොල්ලන්ගේ නැති වුණු හැකියාවන් නැවත ලබා ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. මානසික සුවතා ඒකකයේ මගින් රෝගීන්ගේ මානසික තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවාවන් සපයනු ලබනවා. ඒ සඳහා රෝහල් කාර්ය මණ්ඩලය තම වෘත්තීන් තුළ නියැලෙන්නේ ඉතා සුහදශීලීවයි. ගිලනුන්ට උපස්ථාන කිරීම ඉතා වටිනා මනුෂ්‍ය ගුණාංගයක් බව සියලු ආගම් සහ සංස්කෘතීන් පිළිගනු ලබනවා. රෝහල් පරිශ්‍රයේ ඇති නේවාසික වාට්ටු ඉතා පිරිසිදුවත් අලංකාරවත් ලෙසත් පවත්වාගෙන යන අතරම වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉතා සුහදශීලී සේවයක් ලබා දීමට කැප වී සිටිනවා. මේ රෝහල ඉතාම පිරිසිදුව හොඳ සේවක සේවිකාවන් වැඩ කරන, හොඳ දොස්තර මහතුරු නෝනවරු වැඩ කරන, ලෙඩ්ඩුන්ට හොඳ සත්කාර කරන රෝහලක්. ලෙඩ්ඩුත් ඒ වගේම සේවක සේවිකාවන්ට ආදරේ. ඉතින් නෑ කියන්න දෙයක්වත් නෑ, හැම දෙයක්ම අඩුපාඩුවක් නැතුව තියෙනවා. ඉතින් මේ රෝහල අපට ඉතාම වටිනා සම්පතක්. නේවාසික වාට්ටු අතරින් ළමා වාට්ටුව විශේෂ වන්නේ සිඟිත්තන්ගේ සිත් සතන් සනසවාලන අලංකාර පිරිසිදු පරිසරයක් ඒ තුළ නිර්මාණය කර තිබීම නිසයි. කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉතා ස්නේහවන්තව තම කාර්යයන් තුළ නිරත වන්නේ දෙමාපියන්ට නොදෙවෙනි ආදරයක් සහ රැකවරණයක් ඔවුන්ට ලබා දෙමිනි. පුරාතන සංස්කෘතිය තුළ ආගම සහ වෛද්‍ය ශාස්ත්‍රය එකිනෙක බැඳී පැවතුණා. දේවස්ථාන කේන්ද්‍රීය පසුබිම තුළ වෛද්‍ය මධ්‍යස්ථාන බිහිවීමට ප්‍රධාන හේතුව වූයේද එයයි. ප්‍රලේඛනගත ඉතිහාසයට අනුව එය පුරාණ ඊජිප්තුව තරම් ඈත අතීතයට දිව යනවා. රෝමේ සහ අනිකුත් ශිෂ්ටාචාරයන් තුලත් ඔවුනට ආවේනික වෛද්‍ය ක්‍රමයන් සහ වෙදමෙදුරු පැවති බවට ලිඛිත සාක්ෂි දැකගත හැකි වෙනවා. ආරෝග්‍ය ශාලාව නැත්නම් රෝහල යන සංකල්ප ලොවට හඳුන්වා දුන්නේ පැරණි සිංහලයන් බවට විශ්වාසයක් පවතිනවා. පුරාතන ලියවිල්ලක් වන මහාවංශයට අනුව ශ්‍රී ලංකේ රාජවංශයේ ආරම්භක රජු වන පණ්ඩුකාභය රජු විසින් ගර්භණී කාන්තාවන් සඳහා මාතෘ නිවාස සහ ආරෝග්‍ය ශාලා අනුරාධපුර නගරයේ ඉදිකළ බවට සඳහන් වනවා. තවද දෙවන සේන රජු විසින් මිහින්තලේ රෝහලක් ඉදිකළ බවත් ක්‍රිස්තු වර්ෂ 340 දී පමණ මෙරට රජකම් කළ බුද්ධදාස රජතුමා ආයුර්වේද, ශල්‍ය කර්ම, ප්‍රසූතික කර්ම සහ පශු වෛද්‍ය විෂයන්හි විශේෂඥයෙක් බවටත් මහාවංශය සාක්ෂි දරනවා. අම්පාර මහරෝහල් පරිශ්‍රය තුළ විවිධ සායන පවත්වාගෙන යමින් ප්‍රාදේශීය ජනතාවගේ රෝග නිවාරණය සඳහා ක්‍රමවේදයන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අතර
වෛද්‍ය සායන මගින් රෝග මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ දැනුවත් කිරීම නිරන්තරයෙන්ම සිදු කරනු ලබනවා. වර්තමානයේදී මුළු මහත් ලෝකවාසීන්ගෙන් බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග තත්ත්වයක් ලෙස දියවැඩියාව පෙන්වා දිය හැකියි. ආහාර නිසා මෙන්ම ජානමය හේතු සාධකද දියවැඩියා රෝගයට මිනිසුන් ගොදුරු වීමට හේතු වනවා. ප්‍රතිකාර ලෙස ඖෂධ ලබා දීමට පමණක් සීමා නොවේ. සායන හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට රෝහල් කාර්ය මණ්ඩලය නිරතුරුව උත්සුක වනවා. අපේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයත් ඒ වගේම අනිකුත් සමාජිකාවනුත් ඉතාමත් සහයෝගයෙන් තමන්ගේ රාජකාරිවල නියැලෙනවා. ඒ තුලින් කාර්ය මණ්ඩල සමාජිකාවන්ට පුළුවන් වෙලා තියෙනවා අපි ගාවට එන සේවාලාභීන්ට ගුණාත්මක ඒ වගේම කාර්යක්ෂමතාවෙන් යුතු සේවාවන් ලබා දීමට. මේ පිට සිනාසිය හැකි එකම සත්‍යය වන්නේ මිනිසායි. ප්‍රාදේශීය ජනතාවගේ මුඛ රෝග සුවපත් කරමින් මිනිසුන්ගේ මුවකට අව්‍යාජ සිනාවක මිහිරියාව රැගෙනීමට රෝහල් දන්ත සායනය මගින් ලබා දෙන්නා වූ ප්‍රතිකාර උපදේශන සේවා ඉතා වැදගත් වෙනවා. දෛනිකව ප්‍රදේශවාසී ජනතාව ඉතා විශාල ප්‍රමාණයකට දන්ත සායනය මගින් විවිධ සේවාවන් රාශියක් ලබා දීම සිදු කරනු ලබනවා. මිනිසා නිතතින්ම ආරක්ෂා කරගන්නා ශරීර ඉන්ද්‍රිය වන්නේ දැසයි. මන්දයත් මිනිස් ශරීරයේ සංවේදන ඉන්ද්‍රියන් අතරින් ප්‍රධාන වන්නේ ඇස නිසයි. සුවහසක් ජනතාවගේ දෙනෙත් ආලෝකමත් කිරීමට අක්ෂි සායනය මගින් ඉතා වැදගත් ප්‍රතිකාර සේවාවන් රාශියක් ලබා දෙනු ලබනවා. හදිසි අපදාවකට ලක් වූ අයෙකුගේ අස්ථි බිඳීයාමක් සිදු වූ විට එය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිකාර සපයනු ලබන්නේ විකලාංග සායනය මගිනි. ඖෂධ ප්‍රතිකාර මෙන්ම රෝගයාගේ ස්වභාවය අනුව අවශ්‍ය උපදේශන ලබා දෙමින් සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරුම අඛණ්ඩ සේවාවන් රාශියක් ලබා දීම විකලාංග සායනය මගින් සිදු කරනු ලබනවා. රටක අනාගතය වන්නේ දරු පරපුරයි. අන් සෑම දෙනාටම වඩා දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ ඒ නිසාවෙනි. හෙට දින පූදින මල් කැකුළු නිරෝගිමත් කරමින් ශක්තිමත් අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීමට අම්පාර මහරෝහල අව්‍යාජව උරදෙනු ලබනවා. මහා දැවන්ත රෝක්ෂයක් ඍජුව දරා සිටීමටත් පැවැත්ම සඳහා පෝෂණයටත් උපකාර වන්නේ ශක්තිමත් මූල පද්ධතියයි. අම්පාර මහරෝහල නම් වූ මහා දැවන්ත වෘක්ෂයේ සාර්ථකත්වය නම් අරටුව ශක්තිමත් කරනු ලබන්නේ සහාය සේවා අංශය නම් වූ මූල පද්ධතිය මගිනි. රෝගීන්ට අවශ්‍ය සේවා පහසුකම් යටිතල පහසුකම් සහ රෝහල් නඩත්තු කටයුතු සියල්ල සිදු කිරීමට ඊට අයත් එක් අංශයන් බැඳී සිටිනවා. පළපුරුදු ප්‍රවීණ වෘත්තීයවේදීන් ඒ අංශයන්හි තම සේවාව නිසියවරින් ලබා දෙන්නේ ඉමහත් පරිශ්‍රමයකින්. සහායක සේවා අංශ අතරින් රෝහල් වෛද්‍ය රසායනාගාරය ප්‍රමුඛ වනවා. ජීව රසායන අංශය, රක්තවේද අංශය, ශුද්ධජීවී අංශය, ව්‍යාධිවේදී අංශය, හෝමෝන පරීක්ෂණ අංශය සහ බාහිර රෝගී අංශය යන අංශයන්ගෙන් එය සමන්විත වනවා. මෙම එක් අංශ මගින් ප්‍රාථමික සහ ද්විතීයික පරීක්ෂණ රාශියක් රෝහල් පරිශ්‍රයේ තුලදීම කර ගැනීමට රෝගීන්ට අවස්ථාව ලැබී තිබෙනවා. එම නිසා කාලයත් මුදලුත් ඉදිරි කර ගනිමින් වඩා ඵලදායී සේවයක් ලබා ගැනීමේ හැකියාව ප්‍රදේශවාසීන්ට ලැබී තිබෙනවා. අම්පාර මහරෝහලින් ලබා දෙන සේවයේ ගුණාත්මකතාවය මෙන්ම ප්‍රමිතිය පිළිබඳවත් අපි ඉතාමත්ම සැලකීමක් වෙනවා. මෙම සේවාවන්ගේ ප්‍රමිතිය අන්තර්ජාතික තලයේ ප්‍රමිතීන්ට හැකිතරම් සමානව ලබා දීමට
දැරූ උත්සාහයන් නිසා පහුගිය වර්ෂ කීපය තුළ අන්තර්ජාතික සම්මාන රාශියකට මෙම රෝහල පාත්‍ර වූ බව අපිට නිහතමානී සතුටකින් යුක්තව සීකැඳවීමට පුළුවන්. විශ්වය තුළ මෙන්ම මානව ශරීරය තුළද මිනිස් ඇසට දෘශ්‍ය නොවන බොහෝ දෑ පවතිනවා. නමුත් වෛද්‍යවරයෙකුට රෝගියෙකුගේ රෝග නිශ්චය සහ ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දෘශ්‍ය නොවන අභ්‍යන්තර ඉන්ද්‍රීන් පිළිබඳව නිරීක්ෂණය කළ යුතු වෙනවා. එමෙන්ම ශරීර ක්‍රියාකාරීත්වය පිළිබඳ සමහර පරාමිතිකයන්ද ලබාගත යුතු වනවා. එක්ස් කිරණ අංශය, CT ස්කෑන් අංශය, US ස්කෑන් අංශය, තන්තු රේඛන සහ විද්‍යුත් නිකර්පණ අංශ වලින් එකී කටයුත්ත සඳහා අවශ්‍ය සහයෝගය නොපිරිහෙලා ඉටු කරනු ලබනවා. රෝහල් පරිශ්‍රයේ ඇති තවත් සුවිශේෂී සේවාංශයක් ලෙස ලේ බැංකුව පෙන්වා දිය හැකියි. රුධිර පාරවිලේනය සඳහා අවශ්‍ය රුධිරය සහ එහි සංඝටක ලබා ගැනීම, ගබඩා කිරීම සහ සංරක්ෂණය කිරීම සිදු කරනු ලබන්නේ මෙම ඒකකය තුළයි. සම්මත ප්‍රමිතීන් සහ තත්ත්වවලට අනුකූල නවීන පන්නේ උපකරණ වලින් එය සමන්විත වීම විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකියි. රෝහලේ සියලු නඩත්තු කටයුතු සිදුවන්නේ නඩත්තු අංශයන් හරහායි. විදුලි නඩත්තු ඒකකය, ජල නඩත්තු ඒකකය, සාමාන්‍ය නඩත්තු ඒකකය, වඩුවේට අංශය, ඉදිකිරීම් සහ පෙදරේරු අංශය, පින්තරු අංශය, උද්‍යාන නඩත්තු අංශය, වාහන නඩත්තු අංශය සහ වෛද්‍ය උපකරණ නඩත්තු අංශය යන අංශ ඒ අතර ප්‍රධාන වනවා. රෝහල් පර්යන්තයේ සියලු භෞතික සම්පත් ඉදිකිරීම, අලංකරණය, පිළිසකර කිරීම සහ නඩත්තු කිරීම සිදු කරන්නේ මෙම අංශයන් හරහායි. අනිකුත් රජයේ රෝහල්වල දැකගත නොහැකි වාහන නඩත්තු අංශය විශේෂිත වන්නේ එය අම්පාර මහරෝහලට පමණක් ආවේනික වීම නිසායි. රෝහල සතුව පවතින සියලුම වාහනවල අලුත් වැටියාව සහ නඩත්තු කටයුතු එම අංශය මගින් සිදු කරනු ලබනවා. එම නිසා විශාල මුදල් ප්‍රමාණයක් රෝහල තුළම ඉතිරි කර ගනිමින් ආර්ථික වාසි රැසක් අත්පත් කර ගැනීමට අම්පාර මහරෝහලට හැකි වී තිබෙනවා. බැලු බැල්මට අම්පාර මහරෝහල් පර්යන්තය දිස්වන්නේ උද්භිද උද්‍යානයක් ලෙසයි. රෝහලේ පරිසරය සුන්දරවත් පිරිසිදුවත් පවත්වාගෙන යමින් එහි අලංකරණ කටයුතු සිදු කරන්නේ රෝහලේ පවිත්‍රතා ඒකක සහ උද්‍යාන නඩත්තු අංශ මගින්. රෝගීන්ට ඖෂධ සේම පෝෂණ ගුණිනුත් ආහාරද වැදගත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය ආහාර පිළියෙල කරනු ලබන්නේ රෝහලේ මුළුතැන්ගේ තුලයි. දෛනිකව රෝගීන් 450කට පමණ ආහාර මුළුතැන්ගේ තුල පිළියෙල කරනු ලබනවා. එක් එක් රෝගියාගේ අවශ්‍යතාව අනුව පිරිසිදු ප්‍රණීත පෝෂණ ගුණිනුත් ආහාර වේලක් සැපීමට මුළුතැන්ගේ කාර්ය මණ්ඩලය බැඳී සිටිනවා. අම්පාර දිස්ත්‍රික්කයේ විශාලතම ඖෂධ ගබඩාවට හිමිකම් කියන්නේද අම්පාර මහරෝහලයි. සිව්මහල් ගොඩනැගිල්ලක් ලෙස ස්ථාපනය කර ඇති මෙහි රෝහලේ සියලු සේවාලාභීන්ට ලබා දීමට අවශ්‍ය ඖෂධ වර්ග අදාළ අංශ වෙත නිකුත් කරනු ලබනවා. මෙහි ඖෂධ ගබඩා කර තිබෙන්නේ සම්මත තත්ත්ව සහ ප්‍රමිතීන්ට අනුකූලවයි. පුද්ගලයෙකු රෝගී තත්ත්වයට පත් වූ පසු ප්‍රතිශක්තිය අඩුවීම නිසා විෂබීජ ආසාදනය වීමේ හැකියාව වැඩි වෙනවා. එමෙන්ම සැත්කම් කිරීමේදී විෂබීජ ශරීරගත වුවහොත් ඉතා භයානක ප්‍රතිඵල ඇතිවීමේ අවදානමකුත් පවතිනවා. තවද බෝවන රෝග පැතිරීමේ අවදානමක්ද රෝහල් තුළ පවතිනවා. මේ හේතු නිසා රෝහල් තුළ භාවිතා කරන බොහෝ උපකරණ ජීවාණුහරණය කළ යුතු වෙනවා.
අම්පාර රෝහලේ නැවත ප්‍රයෝජනයට ගන්නා උපකරණ ජීවාණුහරණය කරන්නේ වන්දකරන ඒකකය තුළයි. යන්ත්‍රානුසාරයෙන් එය සිදු කිරීමද විශේෂත්වයක් වනවා. ලංකාවේ බොහොමයක් රෝහල්වල රෝගීන්ගේ ඇඳ ඇතිරිලි සහ නැවත භාවිතයට ගන්නා රෙදි පිරිසිදු කරනු ලබන්නේ පිටස්තර ආයතනයක් කරහායි. ටෙන්ඩර් පටිපාටියක් යටතේ සිදුවද ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට රෝහල්වලට සිදුවෙනවා. නමුත් අම්පාර රෝහල නැවත භාවිතා කරන සියලුම රෙදි පිරිසිදු කර ගැනීමට වන්දකරන ඒකකය තුළ රෙදි සේදීමේ ඒකකයක් පවත්වාගෙන ලබනවා. රෙදි සේදීම, වේලීම, ස්ට්‍රික කිරීම ආදී සියල්ල සිදු කරනු ලබන්නේ පූර්ණ යන්ත්‍රානුසාරයෙන් වීමත් විශේෂ වනවා. ඔක්සිජන් ජීවීන්ගේ ආශ්වාස වායුවයි. ශ්වසන අපහසුතාවලදී මෙන්ම ශල්‍යකර්මවලදී ඔක්සිජන් වායුව මිනිසුන්ට කෘතිමව සැපයීමට සිදුවනවා. සාමාන්‍යයෙන් රෝහල් තුළ අපට දැකකට හැකිවන්නේ ඔක්සිජන් සිලින්ඩර් පමණයි. ශ්‍රී ලංකාවේ රෝහල් කිහිපයකට පමණක් සීමා වන මහා පරිමාණ ද්‍රව ඔක්සිජන් ඒකකයක් අම්පාර මහරෝහල් පර්යන්තය තුළ පවතිනවා. මෑතකදී ස්ථාපනය කරන ලද එමගින් ශල්‍යාකාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, දැඩිසත්කාර ඒකකය සහ කිරීට උපස්ථායක ඒකකය වැනි ස්ථාන රාශියකට නාලගත මාර්ග ඔස්සේ අවශ්‍ය ඔක්සිජන් සැපීම සිදු කරනු ලබනවා. අම්පාර මහරෝහල ගොඩනැගිලා තියෙන්නේ පංචවිධ ශිල්පීය ක්‍රමත් එක්ක. ඒ ඔස්සේ ගොඩනැගුණු ගුණාත්මක සංස්කෘතියක් නිසා රෝහලේ කාර්ය මණ්ඩලයට එයාගේ කාර්යයන් කරගැනීමේ විශේෂ පහසුකමක් ලැබිලා තියෙනවා වගේම අපේ සේවාලාභීන්ට විශේෂ ගුණාත්මක සේවා සත්කාරයක් ලබා දෙන්න මේ වටපිටාව මනා ලෙස ඉවහල් වෙනවා. ඒක අපි දකිනවා එන අයට රෝහලට ඇවිල්ලා මේක රෝහලක් කියන හැඟීමක් ඇති වෙන්නේ නැති විදිහට වටපිටාව සකසලා තියෙන නිසා ඒ අයට ඇවිල්ලා නිරවුල්ව Tamanගේ මනසින් යුතුව රෝගයට ප්‍රතිකාර අරගෙන යන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ඒ අයට රෝග ඉක්මනින් සුව වීම සඳහා මේ හැම දෙයක්ම වටපිටාවත් බලපාන බව. අම්පාර මහරෝහල සිය ජයග්‍රහණ රාශියක් අත්පත් කරගනිමින් සාර්ථකත්වයේ නිම්වලලු පුළුල් කර ගැනීමට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දිය හැකි ඵලදායීතාව සහ තත්ත්ව කළමනාකරණයයි. රෝහල් පරිශ්‍රය තුළ සුපිළිවෙල, ගුණාත්මක භාවය, ප්‍රමිතිය හා ඵලදායීතාවයන් කාරණා මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම සිදු කරනු ලබන්නේ තත්ත්ව කළමනාකරණ ඒකකය හරහායි. ISO 9001/2004 තත්ත්ව සාතිකයෙන් සහ ISO 14001/2008 පරිසර සංරක්ෂණ සාතිකයෙන් පිදුම් ලැබීමටත් හරිත ඵලදායීතාවයෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත් ඵලදායීතා සම්මාන රාශියකින් පිදුම් ලැබීමටත් අවසි මඟ සකසනු ලැබුවේ මෙම ඒකකයන් හරහායි. රෝහල් පරිපාලන සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ පරිපාලන හා ගණකාධිකාරී ඒකකය මගිනි. රෝහලේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය තීරණ ගැනීමත් වාර්ෂිකව සිදු කරන විගණන කටයුතුත් එම ඒකකය හරහා සිදු කරනු ලබනවා. මිනිසුන් බොහෝ රෝගවලට ගොදුරු වන්නේ ඒ පිළිබඳව නිසි අවබෝධයක් හා දැනුවත් කිරීමක් නොමැතිවීම නිසයි. නිවැරදි දැනුවත් භාවය තුළින් ජීවිතයත්, කාලයත්, ධනයත් යන සියල්ල ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මගින් රෝගීන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය උපදේශන සේවා ලබා දීම සිදු කරනු ලබනවා. පූර්ව දැනුවත් භාවය තුළින් රෝග වළක්වා ගැනීම සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ ප්‍රධාන අරමුණයි. රෝහලට පමණක් සීමා නොවේ ප්‍රාදේශීය ජනතාව වෙත ගොස් විවිධ වැඩසටහන් සහ වැඩමුළු ඔස්සේ උපදෙස් ලබා දීම සහ දැනුවත් කිරීම සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මගින් සිදු කරන්නා වූ තවත් ප්‍රජාසත්කාරයක් වනවා. නෛතික තත්ත්වයන් යටතේ මෘත ශරීරයක පරීක්ෂණ කටයුතු අවසන් කර අදාළ පාර්ශවයට බාර දෙනතුරු ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරෙන්නේ රෝහලටයි. එම නිසා බෙහෙත් කෙල්ලීමේ ක්‍රියාවලිය සඳහා අවමංගල්‍ය ආයතනයකට මෘත ශරීරය බාර දෙනතුරු පරිසර තත්ත්වවලින් සහ සතුන්ගෙන් එය ආරක්ෂා කරගැනීමේ තත්ත්වයන් පවත්වාගත යුතු වනවා. එම සියලු කටයුතු මෙන්ම මරණ පරීක්ෂණ කටයුතු සිදුවන්නේ මෘත ශරීරාගාරය තුළයි. අවශ්‍ය නම් ඥාතියෙකුට හෝ අදාළ පාර්ශවයකට
මරණ පරීක්ෂණය සිදු කරන ආකාරය දෙක බලාගත හැකි ආකාරයට මෘත ශරීරාගාරය ඉදිකර තිබෙනවා. අනිකුත් රජයේ රෝහල්වල කිසිදු අයුරකින් දැක්ගත නොහැකි ආකාරයේ පරිසර ආරක්ෂණ සහ පරිසර හිතකාමී ව්‍යාපෘති ගණනාවක් අම්පාර මහරෝහල තුළ ක්‍රියාත්මක කරනු ලබනවා. ඝන කසල කළමනාකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන්නේ 3R ක්‍රමවේදයට අනුවයි. එමගින් ඉවත් කළද නැවත භාවිතා කළ හැකි සහ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කිරීමක් සිදු කරනු ලබනවා. එන්නත් කටු, සේලයින් කටු, ශල්‍යකර්ම සඳහා භාවිතා කරන කැබුම් තල වැනි එක්වරක් පමණක් භාවිතා කළ පසු ඉවත් කරන ලෝහ කොටස් අධික උෂ්ණත්වයකට රත් කර වායු බවට පත්වන තුරු දාහකයක් මගින් දහනය කරනු ලබනවා. මේ සඳහා විශේෂිත යන්ත්‍රයක් අම්පාර රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපනය කර තිබෙනවා. ඉවතලන ප්ලාස්ටික්, වීදුරු, කඩදාසි, කාඩ්බෝඩ් සහ ලෝහ කොටස් වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීයකරණය කිරීම පිණිස අලෙවි කරනු ලබනවා. එමගින් පරිසරයට සිදුවන හානිය අවම වනවා මෙන්ම විශාල ආදායමක් මාසිකව උපයා ගැනීමට හැකි වී තිබෙනවා. බොහෝ රෝහල්වල දැකගත හැකි ප්‍රධාන අර්බුදයක් වන්නේ ද්‍රව අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකර පරිසරයට බැහැර කිරීමයි. අම්පාර මහරෝහල් පරිශ්‍රයේ ස්ථාපිත ද්‍රව අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය මගින් පරිසරයට මුදාහරිනු ලබන්නේ සම්මත තත්ත්වයට පිරිසිදු කළ ජලයයි. ඉවතලන ආහාරමය අපද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමින් ජීවවායුව නිෂ්පාදනය කරන ජීවවායු ඒකකයද විශේෂ වනවා. නිපදවන ජීවවායු මුළුතැන්ගේ ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලබනවා. අම්පාර මහරෝහල තුළ පංචවිධ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මගින් ඉතා ක්‍රමවත් වැඩ පරිසරයක් නිර්මාණය කර ගන්නට අපිට හැකි වුණා. ඒ තුළින් අපිට හැකියාව ලැබුණා අපගේ සේවාලාභීන්ට ඵලදායී හා ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න. මානව සම්පත් කළමනාකරණය හා භෞතික සම්පත් කළමනාකරණය මගින් ඉතා විශාල ආර්ථික වාසි රැසක් ලබා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. විදුලි බලය නිපදවා ගැනීම සඳහා සූර්ය කෝෂ පද්ධතියක් රෝහල් පරිශ්‍රය තුළම ස්ථාපනය කර තිබෙනවා. එමගින් රෝහලේ විදුලි පරිපෝෂණ අවශ්‍යතාවෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ජනනය කර ගැනීමට හැකි වී තිබෙනවා. තවද විදුලි බලය ඉදිරි කර ගැනීම සඳහා රෝහල් පරිශ්‍රය පුරාම LED බල්බ් භාවිතා කරනු ලබනවා. අකුණු වලින් රෝහල් පරිශ්‍රය ආරක්ෂා වීම උදෙසා අම්පාර රෝහලේ විවිධ ස්ථානවල අකුණු සන්නායක සවිකර තිබෙනවා. CCTV කැමරා රෝහල් පරිශ්‍රයම ආවරණය වන පරිදි ස්ථාපනය කර තිබෙනවා. පියවරෙන් පියවර සාර්ථකත්වයේ දොරකුළු විවර කරගත් අම්පාර මහරෝහල ජනතාවගේ සෞඛ්‍ය සංවර්ධනයට මෙන්ම ජීවන තත්ත්වය නගා සිටවීම පුළුල් කරමින් ව්‍යාපෘතීන් රාශියක් පවත්වාගෙන යනු ලබනවා. ඒ සඳහා රෝහල යටතේ පාලනය වන අනුබද්ධ ආයතන ගණනාවක් පවතිනවා. ඒ අතරින් රෝහල අනුබද්ධ ආයතනයක් වන කායික සහ මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානය විශේෂ වනවා. බෞද්ධ චිකිත්සක, වාග් චිකිත්සක, වෘත්තීය චිකිත්සක සහ මානසික සංවර්ධනය සඳහා වූ ප්‍රතිකාර හා උපදේශන සේවා වැඩසටහන් ඒ තුළ ක්‍රියාත්මක වනවා. අපේ අම්පාර රෝහල සුන්දර වගේම ඉතා පිරිසිදු තැනක්. රෝහලේ කාර්ය මණ්ඩලය ඉතාමත් සුහදශීලී ඉක්මන් සේවාවක් අපිට ලබා දෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ හැම පහසුකමක්ම තියෙන හොඳම රෝහල කියලා අපිට මේ රෝහල ආඩම්බරයෙන් කියන්න පුළුවන්. පුනරුත්ථාපන වැඩසටහන් මගින් රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබා දෙනු ලබන්නේද කායික සහ මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළයි. රෝගියාගේ පවුලේ අයට නවාතැන් පහසුකම් සපයීම උදෙසා විලාස් නිවාසද ස්ථාපනය කර තිබෙනවා.
විශේෂ හැකියාවලින් හෙබි සරණක් අවැසි දරුවන්ට පිළිසරණක් වන්නට සරණ ළමා නිවාසයට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ කුසලතාවන් සහ හැකියාවන් ඔප්නැංවීමට අවශ්‍ය පරිසරය සරණ ළමා නිවාසයේ මගින් සකසා දෙනු ලබනවා. තවද කුඩා කල සිට ළමා නිවාසයේ රැකවරණය ලබා වැඩිහිටියන් බවට පත් වූ පිරිසක්ද ළමා නිවාසය තුල සිටිනවා. සරණ ළමා නිවාසයේ සමාජිකයන්ගේ සියලුම සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීම උදෙසා අම්පාර මහරෝහල කරන්නා වූ සේවාව ඉතා වටිනා සමාජ මෙහෙවරක් ලෙස උපස්තම්භනය කළ යුතු වනවා. ජීවිතේ පළමු පියවර තබන්නට දෙමාපියන් අපට කොපමණ වාරුවක් වන්නට ඇත්ද? ජීවිතයේ දෙවන ළමාවිය වන සැඳෑ සමයේදී මව්පියන්ට අවැසි වාරුව සමාජය තුළ කෙතරම් අහිමි වනවාද? සරණ වැඩිහිටි නිවාසය තුළ ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නා වූ අපේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවැසි සෞඛ්‍ය පහසුකම් සියල්ලම අම්පාර මහරෝහල මගින් සපයනු ලබනවා. එමගින් ඔවුන්ගේ ජීවිතය වෙත සතුට නම් වූ පරම ධනය ලබා දී අනුපමේය සේවයක් ඉටු කරනු ලබනවා. අපේක්ෂා 12 සැවරේදී ප්‍රියමනාප පුංචි දරියක්. අපේක්ෂාගේ අපේක්ෂාවන් බොදවන්නේ සමාජය තුළ ජීවත් වන නොමිනිසෙකුගේ පාපතර ක්‍රියාවක් නිසාවෙන්. සමාජය තුළ සාහසිකයන්ගේ හිරිහැරවලට සහ හිංසනයන්ට ලක්වෙන අපේක්ෂා වැනි තවත් බොහෝ දෙනෙක් කුරුළු කැදැල්ල තුළ රැකවරණය ලබනවා. සිය නිවසටත් වඩා ආරක්ෂාව රැකවරණය තිබෙන කුරුළු කැදැල්ල තුළ ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලබනවා. විවිධ හිංසනයන්ට ලක් වූ කුඩා දැරියන්ගේ නීතිමය සෞඛ්‍ය පරීක්ෂණ අවසන් වනතුරු ඔවුන් රඳවා තබනු ලබන්නේ කුරුළු කැදැල්ල නම් රෝහල අනුබද්ධ ආයතනය තුළයි. වෙදකම මෙන්ම හෙදකමද රෝගියෙකුගේ රෝග සුවපත් කිරීමට ඉතා වැදගත් වනවා. අම්පාර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලංකාතිලක ජයසිංහ මහතාගේ උදාරතර සංකල්පයක් කුළුගන්වමින් 2005 වසරේදී අම්පාර හෙද විදුහල බිහිවන්නේ ප්‍රාදේශීය හෙද අධ්‍යාපනයට නව අරුණැල්ලක් එක් කරමින්. රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටීමට පමණක් සීමා නොවී රෝගීන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සුබ සාධනය උදෙසා රෝහල් සුබ සාධක සංගමය කරන්නා වූ සේවය ඉතා අගය කළ යුතු වනවා. අම්පාර මහරෝහල පාදක කරගෙන 2005 වසරේ සිට පවත්වාගෙන ලබන ගල්ලේ සුවසරණ අරමුදල අසරණ රෝගීන් හට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර සපයනු ලබනවා. නුග සිසිල අවන්හල රෝහලට පැමිණෙන සියලු දෙනාට ඉතා පහසු මිලට පෝෂණ ගුණයෙන්ුත් පිරිසිදු ආහාර වේලක් සපයනු ලබනවා. පිපාසය නිවාලන්නට නැවුම් ස්වභාවික පළතුරු ශබීම වර්ග රන්කෙත පළතුරු බීම හලෙන් ලබාගත හැකි වනවා. රෝහල් කාර්ය මණ්ඩලයේ සහ ප්‍රාදේශීය දරුවන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කිරීමටත් දිවා කාලයේ ඔවුන් රැකබලා ගැනීමටත් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සහ දිවා සුරකුම් මධ්‍යස්ථානය අමිල මේවරක් ඉටු කරනු ලබනවා. රෝහලට පැමිණෙන ආගන්තුකයින්ට නේවාසික පහසුකම් සැපීම සඳහා නවතැන් පහසුකම් සහිත සංචාරක බංගලාවක් පිහිටුවා තිබෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය සඳහා විවාහ සහ මරණ පාරිතෝෂිකයන් ලබා දීමත්
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ශිෂ්‍යත්ව ලබා දීමත්, යුද්ධය නිසා දෙමාපියන් අහිමි අසරණ දරුවන්ට සරණක් වීමත් සුබ සාධක සංගමය විසින් කරන්නා වූ ප්‍රජා සත්කාර අතර කැපී පෙනෙනවා. මීට අමතරව රෝහල් කාර්යමණ්ඩලයේ කායික නිරෝගී භාවය නගා සිටුවීම උදෙසා ශරීර සුවතා මධ්‍යස්ථානයක් රෝහල් පරිශ්‍රය තුළ පිහිටුවා තිබෙනවා. ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් ඔප්නැංවීමේ අරමුණින් ක්‍රීඩා සමාජයක්ද පවත්වාගෙන යනු ලබනවා. කාර්ය මණ්ඩලයේ කලාත්මක කුසලතාවයන් ඔපමට්ටම් කිරීම සඳහා රෝහල් කලා සංගමය මගින් මහත් පිටිවහලක් ලබා දෙනවා. රෝහලේ සෞඛ්‍ය සේවාවන් තව තවත් පුළුල් කරමින් හදිසි අනතුරු ඒකකය, ආඝාත ඒකකය, විශේෂිත ළමා ඒකකය සහ පිළිකා ඒකකය යන ඒකකයන් ඉදිකිරීමට යෝජිතව පවතිනවා. තවද අක්‍ර 38ක බොහොමයක් පුරා වේදී ඇති අම්පාර මහරෝහලේ අභ්‍යන්තර රෝගීන් ප්‍රවාහනය සඳහා බගීකාර්ඩ් සේවයක්ද ක්‍රියාත්මක වනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පළමු රෝහල පිහිටුවන්නේ ක්‍රිස්තු වර්ෂ 800 නම් ඈත අතීතයේ රජගල නම් වූ ස්ථානයේ. එහි නවතිකුවක් ලෙස 1954 වසරේදී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කෙරුණු අම්පාර මහරෝහල වර්තමානයේදී ඓතිහාසික දිගාමුඩල පුරවරේ මහා සෞඛ්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්වී හමාරයි. අද වන විට රෝහල් කාර්ය මණ්ඩලය දහසකට වැඩි ප්‍රමාණයක් රෝග නිවාරණය සහ උපස්ථානය වෙනුවෙන් වූ සේවාවන් සපයනු ලබනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග යන බහු ජනවර්ගත් බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම්, බහු ආගමික සහ බහු සංස්කෘතීන් වලට අයත් විවිධ ජන කොටස් අම්පාර දිස්ත්‍රික්කයේ තුල ජීවත් වනවා. එම ජනතාවට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ටම අම්පාර මහරෝහල මගින් ලබා දෙන්නා වූ සෞඛ්‍ය සේවය අනබිබවනීය වනවා. බලදායිතා සංකල්ප සහ තත්ත්ව කළමනාකරණය තුළින් සේවාලාභීන්ගේ තෘප්තියත් රෝහල් කාර්ය මණ්ඩලයේ තෘප්තියත් ඉහළ මට්ටමක පවත්වාගෙන කරන්නා වූ සේවය මහා සමාජ මෙහෙවරක් ලෙස පෙන්වා දිය හැකි වනවා. රටක සංවර්ධනයේදී භෞතික සංවර්ධනය මෙන්ම මානව සංවර්ධනය ගැනද අවධානය යොමු කළ යුතු වනවා. එහිදී මානව සංවර්ධන දර්ශක අතර සෞඛ්‍ය සංවර්ධනයටද ඉතා වැදගත් තැනක් හිමි වෙනවා. දිරසර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව පියමං කරන ගමනේදී නිරෝගී ජනතාවක් බිහිකිරීමේලා අම්පාර මහරෝහල මගින් ලබා දෙන්නා වූ දායකත්වය අනබිබවනීය වන්නේ ඒ නිසයි. අම්පාර ජනතාවට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ටම නිරෝගීකම නම් වූ පරම ලාභය උරුම කර දීමට අම්පාර මහරෝහල් මාතාවනි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. Madul